භාරවීම සහ සිපිරිගය මුල්ලි වයික්කාල් පාරදිගේ වට්ටුවාකල් පාලම පසුකර මුලතිව්වල මධ්‍යම ප්‍රදේශය කරා ජනගංගාව ඇදෙන්නට විය. ජනයා පිටතට ගමන් කරමින් සිටි මාර්ගයේ හැර මාර්ගයේ දෙපස හමුදාව මුල්ලි වයික්කාල් දෙසට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගමන් කරන්නට විය. ජනයාගේ පැමිණීම විශාල ප්‍රමාණයෙන් සිදුවීමක් අපේක්ෂා කරගෙන ඒට ගැලපෙන ලෙසින් බොහෝ ආරක්ෂක විධිවිධාන හමුදාව විසින් සකස් කරගනු ලැබ තිබින. යුද්ධය අවසන් අධීරයේදී ජනතාව ආරක්ෂා සහිතව පිටතට යෑමට සැලැස්වීම පිළිබඳ පූර්ව සැලසුම් සහගතව කටයුතු කර ඇති බව පැහැදිලි විය. ස්වල්ප වේලාවකට පෙර ආයුධ සහිතව හමුදාවට විරුද්ධව කටයුතු කළ අප කෙරෙහි හමුදාව කුමන අයුරකින් කටයුතු කරනු ඇතැයි දෙන බිය සහ කැළඹීම් සහගත බව සමග එක්ව සටන්කාමීන්ගේ සිත් සාපරාධී හැඟීමෙන් ගැහෙමින් තිබුණි. මුලතිව් පිට්ටනියට ළඟා වූ මොහොතේ අඳුර ගලමින් තිබිණි. පිට්ටනිය වටකර කම්බි වැටක් ගසා ඒ වටා හමුදාව මුරට උන්නේය. තුවක්ක උණ්ඩ සහ බෝම්බ කැබල නොමැති හිතකර තත්ත්වයක් අත්විඳිමින් බඩගින්න සහ තෙහෙට්ටුව විසින් පීඩාවට පත් කරනු ලැබ සිටි ජනයා සියලු දෙනාම තැන් තැන්වල රංචු ගැසී ඉඳගත්තෝය. පිඹරකුසේ මරණය ජනතාව ගිලගෙන නැවත එළියට දමා තිබුණේ. ජනතාව සමග එක්ව දහස් ගණන් සටන්කාමීන් සමගින් එම පිට්ටනියේ ලංකාවේ හමුදා වෙත තම ඉරණම පවරාදී සැනසුම් ගිලිහි ගිය මනසකින් යුතුව බලාගෙන උන්නෙමු. හමුදා වතුර බෝතල්ද ආහාර පාර්සල්ද බෙදා දෙමින් උන්නේය. මමත් තවත් පිරිසකුත් සමග පිට්ටනියේ මැද්දේ වූ තැනක ඉඳගෙන උන්නෙමි. ඇත්තම බඩකින් හෝ පිපාසයේ හෝ දැනෙන අන්දමේ මානසික මට්ටමක මම නොසිටියෙමි. ඊටමත් බියකරු වරදක් කිරීමේ යන සාපරාධී හැඟීම් පමණක් මාව වේදනාවෙන් පත් කරමින් තිබුණේ. හමුදාව ඊටමත් යොහුසුලුව ජනයාට අවශ්‍ය දේ පිළිබඳ උනන්දුවක් දක්වමින් උන්නේය. පසු දිනට ආලෝකයේ පැතිරෙන්නට විය. ඊළඟට සිදුවන්නේ කුමක්ද යන පිළිබඳව බියපිරි අය ලෙසින් ජනයා ඊළඟ අධීරයට සූදානම් වෙමින් උන්නෝය. ඔහු තම හැඳුනුම්පත් සහ බොහෝ ලේඛන සූදානම්ව තබා ගන්නට වූහ. එලෙස සූදානම් කර තබා ගැනීමට අප සතුව කිසිම ලිපි ලේඛනයක් නොමැත. මගේ ලංකාවේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් පළපත්‍රය හෝ නැති ඔය කිසියද යන්නවත් මම නොදනිමි. ඒවා මගේ ජීවිතයේදී නැවතත් භාවිතා කිරීමට අවස්ථාවක් ලැබුණ ඇතැයි මම නොසිතූ හේයින් මම ඒවා ආරක්ෂා නොකළෙමි. මා සමග පැමිණ සිටි සමහර සටන්කාමීහු ඔවුන්ගේ ඥාතීනු නැතහොත් ගමේ අයව හොයාගෙන ඔවුන් සමග එක්ව යන්නට පටන් ගත්හ. මගේ අම්මා හෝ සහෝදරයන්ගේ පවුල්වල අය හෝ එම ජන සන්නිපාතය තුළ සොයාගන්නේ කෙසේද යන්න මට තිගැස්මට පත් වුනෙමි. 18 වියේදී අම්මාට බොරුවක් කියා ගොස් සංවිධානයට බැඳීමෙන් පසුව මට අම්මාගේ ආරක්ෂාව නැවතත් අවශ්‍ය ව ඇත්තේ දැන්ය. මගේ නැගිනියගේ ස්වාමි පුරුෂයා කෙසේ හෝ එම ජනගංගාව මැද්දේ මාව සොයාගත්තේය. ඊටමත් වේගයෙන් ගොස් ඔහු මගේ අම්මා කැඳවාගෙන එම ස්ථානයට නැවත පැමිණියේය. අවසන් මොහොත දක්වාම මා වෙනුවෙන් යුද්ධ ප්‍රදේශය තුළ නතරව සිටි අම්මා මින් මද මාව දැක ගැනීමට නොලැබ යන සිතුවිල්ලෙන් යුතුව මාදට වහාම මාව බදාගෙන සිප ගනිමින් කඳුළු සලමින් අනන්නට වූවාය. අම්මා තාමත් අදහන සියලුම දේවරුන්ගේ නම් කියමින් ප්‍රාණය ආරක්ෂා කර දුන් දුවගේ ඉදිරි ආරක්ෂාවටත් පිහිටවනුමින් ආයාචනා කරන්නට වූවාය. උත්සව භූමියකදී අතරමං වූ තම සිව් හැවිරිදි දරුවාව නැවතත් හමු සැනසීමෙන් යුතුව මාව තම පපුවට තුරුල් කරගත් අම්මාගේ සෙනෙහස ඉදිරියේදී මම සාපරාධී හෘද සාක්ෂියක් සමගින් මුළු ගැන්වී උන්නෙමි. අම්මා තම දෙපා වල වේදනාවත් නොහැකියාවත් අමතක කර හමුදාව බෙදා දෙමින් තිබූ කෑම පාර්සල් සහ පානීය ජලය ආදිය එම ජන පොදු කෑම වලට මැද්දේ වෙහසකින් යුතුව ලබාගෙන මට කනමින් පෙරැත්ත කරන්නට වූවාය. පියා අහිමි වීමෙන් පසුව පවුලේ වැඩිමාළු දීනිය වූ මම කිසිවිටකත් අම්මාට සැනසෙල්ලක් අත් කර දී නැත.
අම්මා මා පිළිබඳ තබූ විශ්වාසය බිඳ දමා මම අම්මාට දුක් වේදනාවන් දුන්නා පමණක් නොව මම මෙතුවක් කිසිම ප්‍රයෝජනයක් නොවි තැනැත්තියක ලෙස සිටීමි. දැන් පවා මම ඇය වෙත පැමිණ සිටින්නේ අනතුරුදායක බරක් ලෙසින්ය. තම අත්පහුරෙන් ගිලිහී යා නොදී කුඩා දරුවකෝ තවම ඇස්මානේ රඳවාගෙන තබා ගන්නාසේ මගේ අම්මා මා සොයාගෙන ඇවිත් මාව මුණ නොගැසෙන්නට මම අද ජීවිතුන් අතර නොමැත. එදින දහවල මුළුමනින්ම ගෙවුනේ මුලතිව් පිට්ටනියෙහිය. ජනතාව පියවරෙන් පියවර ඇතුළට ගනිමින් තිබුණත් මුහුදේ රළසේ ජනයා තව තවත් පැමිණෙමින් සිටියෝය. පරීක්ෂා කිරීම් වලට ලක්ව මමත් අම්මාත් ඇතුළට යෑමට අවසර ලැබෙන විට රාත්‍රිය උදා වෙමින් තිබින. එදින රාත්‍රියත් ගෙවුනේ එම පිට්ටනියේදීමය. මමත් අම්මාත් තවත් සටන්කාමී සහෝදරයන් දෙදෙනෙකුත් එහෙත් උන්හ. දුහවිලි පොළවේ වස්ත්‍රයක් අතුරා දීර්ඝ කාලයකට පසුව අම්මාගේ ආසන්නයේ ආරක්ෂා සහිතව ඇතරගෙන මම මගේ වේදනා බර සිතුවිලි වලින් පීඩිතව රැය පුරා නිදි වර්ජිතව උන්නෙමි. පසුදින උදේ මුලතිව් පාරේ නතර කර තිබූ 100 ගණනක් වූ බස් රථවලට ජනයා නැංවූහ. මම සහ අම්මා එක බස් රථයකට නැගගත්තෙමු. අප ගමන්ගත් බස් රථයේ තවත් සටන්කාමීන්ද සංවිධානයෙහි රැකවරණ මධ්‍යස්ථානවල සිට පැමිණි ළමුන්ද උන්හ. ආධාර සපයන ආයතනයක කවුරුන් හෝ එම දරුවන්ව බාර ගනු ඇතැයි යන විශ්වාසය මා තුළ විය. මෙවන් තත්ත්වයක් තුළ ජීවිත බේරාගෙන සිටි ඔවුන්ගේ මුහුණ දෙස බලමින්ම මම මගේ හදවත ගිනියම් වන්නාසේ දැනෙන්නට විය. එම වාහන පේලිය ගමන් කළේ තැනින් තැන නතරව ප්‍රමාද වෙමින්ය. 2009 වසරේ මේ මාස 18 වන දින මධ්‍යම රාත්‍රියේදී ඕමන්ති හමුදා කඳවුරට ළඟා වුණෙමු. සියලු දෙනාටම වාහනෙන් බැස එක්තරා ස්ථානයක ඉඳ ගන්නා මෙන් දැනුම් දුන්නේය. මධ්‍යම රාත්‍රියේදී පවා විදුලි බුබුළු ආලෝකය පිටාර ගලමින් තිබුණේ. ලංකා රජයේ ජනාධිපතිතුමා විසින් සීලම ජනතාව පිළිගන්නා බවත් දීර්ඝ කාලීන යුද්ධයකින් පසුව ජනතාව මුදාගෙන ඇති බවත් මින් මතුවට කිසිම කරුණකට බියපත් විය යුතු නැති බවත් ඇතුළු තවත් බොහෝ කරුණු අයෙක් ශබ්ද විකාශන යන්ත්‍රයක මාර්ගයෙන් දැනුම් දුන්නේය. සුළු මොහොතකට පසුව සංවිධාන හිටුපය නැගිටලා ඉන්න. එක දවසක් සංවිධාන හිටියත් අනිවාර්යයෙන්ම නැගිටලා ඉන්න ඕන. යයි දැනුම් දුන්හ. අම්මා දෙටලෙසින් බියපත් වූවාය. සංවිධානයේ සිටි අය සඳහා වූ ලියාපදිංචි කිරීමේ කටයුතු අනිවාර්යෙන් වෙනස් විදියකට සිදුවන බව මම තේරුම්ගෙන සිටියෙමි. එහෙයින් මම අම්මාව සැනසීමට ලක් කළෙමි. බය වෙන්න එපා අම්මේ. අම්මව යවන්නේ අවතන් වූ සාමාන්‍ය මිනිසුන්ගේ කඳවුරකට. එහි නංගිලාගේ සහ මල්ලිලාගේ පවුලේ අය එක්ක අම්මා පරිස්සමෙන් ඉන්න. මම කොහොම හරි අම්මා එක්ක කතා කරන්නම්. අම්මා බය වෙන්න එපා. යයි කියා මම පමා නොවේ මගේ කුඩා බෑග් එකක් රැගෙන ගොස් සංවිධානයේ සිටි අයගේ පෝලිමට එකතු වූයෙමි. සංගවි ආරක්ෂා විය යුතුයයි මම කිසිසේත්ම අදහස් නොකළෙමි. මෙවන් අවස්ථාවක අවංකව කටයුතු කිරීම මාව ආරක්ෂා කරගත හැකි මාර්ගයයි මම දැඩිව විශ්වාස කළෙමි. සෑහෙන ප්‍රමාණයක පිරිස එක්රැස් වූ පසුව මඟ පෙන්වන්නේ අප එම ස්ථානයේ සිට තවත් ස්ථානයකට කැඳවාගෙන ගියේය. මැයි මාසයේ 19 වන දිනයට අරුණළු පැතිරෙමින් තිබුණි. ටික දුරක් ගමන් කළ පසුව විශාල ශාලාවක මිනිසුන් දහස් ගණනින් ඉඳගෙන සිටිනු දක්නට ලැබුණි. ඒ සියලු දෙනාම සංවිධානයේ සටන්කාමී හුය. කාන්තාව සහ පිරිමින්ව වෙන්වෙන්ම ලියාපදිංචි කරමින් සිටිනු නිරීක්ෂණයට ලක්විය. මේ වන විට වෙඩි පිපිරින් නොයසන දොරක අපි ඔන්නෙමු. වෙන්න පැමිණ ඥාතීන් හිතවතුන් පිළිබඳ සිතද්දී දරාගත නොහැකි වේදනාවකින් සිත දැවෙන්නට විය. එම ශාලාව තුළ සියලු දෙනාම සංවිධානයට අයත් වූවන් හොඳින් දන්නා හඳුනන මුහුණු පිළිබඳව දැස් යොමු කරන්නට වූයෙමි. එහෙත් කිසිවෙකු සමගවත් කතා කළ යුතුයයි සිතට දැනුනේ නැත. මා මෙන් බොහෝ දෙනෙක් සිත පිඳී නිහඬව සිටිනු මගේ අවධානයට ලක්විය. සංවිධානයේ සිටි සෑම කෙනෙකුගේම සම්පූර්ණ විස්තර හමුදා බුද්ධි අංශය විසින්
උනන්දුවෙන් යුතුව ලියාපදිංචි කරගෙන තනි ඡායාරූපයක් ලබා ගන්නාලාදී මේ අයුරින් සෑම කෙනෙක්වම ලියාපදිංචි කිරීමට අධික වේලාවක් ගත විය. හොඳින් දෙමළ කතා කළ හැකි හමුදා නිලධාරීන් විසින් ලියාපදිංචි සිදු කිරීම කරන ලදී. එදින දහවල් කාලයත් ගත වෙමින් පැවතුණි. තවත් අලුතෙන් පිරිස් පැමිණෙමින් උන්හ. ලියාපදිංචි කටයුතු අවසන් කළ පිරිස බස් රථවල නංවා වෙනත් කොහෙදෝ තැනකට යවූහ. ඔවුන්ව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යවන බවට එහි සිටි අය පවසන්නට වූහ. හමුදාවට සහයෝගයක් වශයෙන් දෙමළ තරුණයන් කීව දෙනෙකු දුව පැන වැඩ කරනු දැක්නට ලැබුණි. ඔවුන්ගෙන් සමහරව පැවසූ නින්දා අවමන් සහිත වචන රිදුම් දෙන තුවාලවලට උණු තෙල්වත් කරන්නක් මෙන් විය. ඉවසීමේ ඉහළ සීමාවට ගොස් හිත මූර්ජා තත්වෙහිම තබාගත්තෙමි. හෙමින් ඉදිරියට යන පෝලිමේ ගොස් ලියාපදිංචි කිරීමේ මේසයට ළඟා වුනිමි. එවිට "තමලනි අක්කා" යයි හොඳින් දන්නා අයෙකු ලෙසින් අමතන ඇසී හැරී බැලුවෙමි. එම දෙමළ තරුණයන්ගෙන් එක් අයෙක් මට නැගිට පැමිණෙන ලෙසින් සංඥා කළේය. ඔවුන් සමග හමුදාවේ දෙදෙනෙක් එම ස්ථානයේ හිමි වුණෝය. සිදුවීමට නියමිත අත්තේ කුමක් දැන තැති ගැන්ව සමග මම එම ස්ථානයට ගියෙමි. මම තමලනී බව ඔවුන්ට නොසඟවා එම සත්‍යයක් බව දැනෙන්නට සැලැස්සුවෙමි. ඔවුහු මාව කෙලින්ම ලියාපදිංචි කිරීමේ ස්ථානයකට කැඳවාගෙන ගියහ. මගේ සම්පූර්ණ නම ලිපිනය සංවිධානයේ කටයුතු කළ කාලය ආදිය ඔවුහු සටහන් කරගත්හ. මම කිසිම සැඟවීමකින් තොරව මගේ පුද්ගලික තොරතුරු ලියාපදිංචි සඳහා ඉදිරිපත් කළෙමි. මගේ ඡායාරූප ගත්හ. මා සත්‍යකරුකව සිටින තත්ත්වයක් තුළ යුද්ධයේදී බාර වූ අයෙකුට හිමි වන යුක්තිය මට හිමි වනු ඇතැයි බලාපොරොත්තුව ආරම්භයේ සිටම මා තුළ යම් තාක් දුරකට තිබුණි. මගේ තොරතුරු සියල්ල ලියාපදිංචි කිරීමෙන් පසුව මාව එම ශාලාවේ තැනක තනියම අසුන් ගන්නට සැලැස්වින. මා සඳහා වන කටයුතු වෙනස් මුහුණුවරකින් සිදුවන බව මට අවබෝධ විය. පසුව එහි පැමිණි හමුදාවේ උසස් නිලධාරියෙක් මා උදට වහාම "වණක්කම් තමලනි" යයි මා සමග ඉතාමත් හොඳින් පැවසුවේය. ඔහු උදට වහාම මා තුළ ඇති වූයේ කම්පනයකි. ඔහුව එයට පෙර කොහේදී හෝ හමු වී කතා කර ඇති බව මගේ මතකයට ආවේය. මොහොතකින් මට විදුලිය කෙටුවාසේ එම සිද්ධිය මතක් විය. සාම සාකච්ඡා පැවති කාලයේදී වන්නේට පැමිණි ජනමාධ්‍යවේදීන් අතර කුමක්දෝ සිංහල ජනමාධ්‍යයක් වෙනුවෙන් මොහුද පැමිණ සිටියේය. ඔහු දේශපාලන අංශයේ භාරකරු ඇතුළු සංවිධාන වැදගත් අනතුරු දැරූ අය හමු අතර කිලිනොච්චියේ පිහිටුවා තිබූ දේශපාලන අංශයේ කාන්තාංශයෙහි ලේකම් කාර්යාලයේදී මාවද මුණ ගැසුණේය. ඉතාමත් හොඳින් දෙමළ භාෂාව කතා කිරීමට හැකියාව ඇති ඔහු අරගලයට හිතෛෂී පුද්ගලයෙක් යන මුහුණුවරින් බොහෝ සටන්කාමින් සමගත් අංශභාර අය සමගත් මහත් හිතවත්ව සමීපව ඇසුරු කළ මතකයක් මා තුළ අලුත් විය. එපමණක් නොව පළමු කාන්තා වීරවරිය වූ මාලතේගේ අනුස්මරණ දිනය 2000 වසරේදී කිලිනොච්චියේදී පැවැත්වූ මොහොතේ ඔහුද ඒට සම්බන්ධ වී තවත් ජනමාධ්‍යවේදියෙකු ලෙසින් හඳුන්වා දෙමින් මහත් හිතවත්ව බොහෝ කරුණු පිළිබඳව සාකච්ඡා කළ අන්දම මගේ සිහියට නැගුණි. එම හමුදා බුද්ධි අංශ නිලධාරියා කොයිතරම් සූක්ෂම ලෙසින් කොටින්ගේ බුද්ධි අංශයට වැලි ගසා කිලිනොච්චි හන්දියක් අස්සක් මොල්ලක් නෑර සැරිසර ඇතිදැයි මම මහත් දිගැස්මෙන් යුතුව සිහියට නගා ගත්තෙමි. කුමන අන්දමේ උපක්‍රම භාවිතා කරමින් කොටි පාලන ප්‍රදේශයන්ට හමුදාවේ බුද්ධි අංශය රිංගාගෙන ඇතිද යන සත්‍ය තීරුම් ගැනීමට මේම මට හොඳ සාක්ෂියක් විය. මා විසින් ඔහු හඳුනා කරනු ලැබූ බව හමුදා බුද්ධි අංශ නිලධාරියාද තේරුම් ගත්තේය. ඔහු මා සමගත් ඉතාමත් ආචාරශීලීව කතා බහ කළේය. "තමල්නි, ඔයා බය වෙන්න එපා. අනෙක් අය වගේ ඔයාවත් දැන් අපිට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවන්න බෑ. ඔයා විමුක්ති කොට සංවිධානයේ වගකීම් බාර තනතුරක් දරලා තිබෙන නිසා ඔයාගේ සමහර කරුණු ගැන ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ඔයාව
CIDකට බාර දෙනවා. ඔයා සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. යයි ඔහු පැවසුවේය. ඊට පසු පැය ගණනක් නැවතත් මා එම ලියාපදිංචි කිරීමේ ශාලාවේ කොනක තනියම අසුන් ගැනීමට සලස්වා තැබූ අතර ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සිතීම මම හැකිතරම් වළක්වා ගැනීමට උත්සාහ කළෙමි. අප්‍රාණික වස්තුවක්සේ එම ස්ථානයේ හිඳගෙන මම ඇසට ලක්වන දර්ශනය දෙස හිස් බැල්මෙන් යුතුව උන්නෙමි. කිසිම දෙයක් මොළයට රැගෙන ගොස් විමසා බලා තීරණයට ගැනීමේ ශක්තියක් මම මුළු මොනින්ම අහිමිව උන්නෙමි. දෙමළ තරුණයෙක් එදෙන පුවත්පතක් ගෙනවිත් එහි වූ ඡායාරූප සියලු දෙනාට පෙන්වුවේය. නායකතුමා මරා දැමීමේ මේ පුවතට අදාළ දර්ශන එම ඡායාරූප වලින් පෙන්වුම් කළේය. උඹලගේ නායකයා මල අඬපල්ල සේරම යයි පැවසූ ඔහු සමාජල සහගතව අඬා පෙන්වුවේය. ශාලාව තුළ සිට සියලු දෙනාගෙන් එක්වරම කුඩා හඬක් මතුවී සැනකින් එය යටපත්ව ගියේය. ගෞරවනීය අයියා ලෙසින්ද සෙනෙහබර පියා ලෙසින්ද දැස් ඉදිරිපිට සිටින දෙවියන් ලෙසින්ද සටන්කාමීන් තම හදවත් තුළ දැඩිව දරාගෙන සිටියේ කුමන මිනිසාද? කුමන මිනිසාගේ වචන දිව්‍ය මේ මන්ත්‍රසේ ක්‍රියාත්මක කළේද? එම මිනිසාගේ මරණය පිළිබඳව පුවත නොසූ වංශ සිටීමට උත්සාහගත් එම වාතාවරණය තේරුම් කර දීම ඉතාමත් දුෂ්කරය. එහි උන් සෑම සටන්කාමියෙකුගේම මුහුණු යකා ගැහුවාසේ විනාශව තිබුණේ. කොටි සංවිධානයේ නායකතුමා විසින් කරන ලද අවසාන සැලැස්ම පිළිබඳ දැනගෙන සිටි අයට නන්දි කඩල් කලපුවේදී සිදුව ඇත්තේ කුමක්ද යන පුවත එම පුවත මගින් තේරුම් ගත හැකි විය. එහෙත් කිසිවකුටත් කට ඇර කිසිවක් කතා කිරීමට සිදු වූයේ නැත. මේ වන විට සියලු දෙනාම තනි පුද්ගලයන් වන හේයින් පවතින තත්ත්වයන් තවදුරටත් දුෂ්කර තත්ත්වයට පත් නොකරගෙන සිටීමට සිදුවා විය හැකිය. 19 වන දින සවස් වන විට එම ස්ථානයට ගෙන එන ලද බස් රථයකට මාව නැංවිය. ඒ වන විටත් සටන්කාමී පිරිමි සමාජිකයන් බොහෝ දෙනෙක් බස් රථය තුළ වුන්හ. බස් රථය ඕමන්තේ පසු කර වවුනියාව දක්වා ගමන් කළේය. සිවිල් ඇඳුමින් සැරසුණු CID නිලධාරීන් දෙදෙනෙකු එම වාහනේ වුන්හ. ඔහු මා දෙස බලමින්ද සිංහලෙන් කතා බහ කරමින් උන්හ. වේගයෙන් ගමන් කළ බස් රථය ගස් බහුල ස්ථානයක නතර කෙරුණි. සියලු දෙනාම බස් රථයෙන් බස්සවා ගොඩනැගිල්ලක් තුරට කැඳවාගෙන ගියහ. කම්බි කූරු වලින් සකස් කර තිබූ සිරකෝඩ සහිත ශාලාවක් පසු කරමින් මම ගමන් කළෙමි. එහි උන් කීප දෙනෙක් මගේ නම පවසා මට අඬ ගැසූහ. මම වේගයෙන් ගමන් කරමින් සිටි හේයින් ඔවුන් දෙස හැරී බැලීමට මට හැකි වූයේ නැත. බිමර නැඹුරු කරගත් හිසින් යුතුව මම ඔවුන් පසු කරගෙන ගියෙමි. මා සමග කැඳවාගෙන ආ පිරිමි සටන්කාමීන්ව වෙනත් මාර්ගයකින් කැඳවාගෙන ගියා විය හැකිය. මාව පමණක් තනිවම කාර්යාලයට කැඳවාගෙන ගියේය. සාමාන්‍ය ඇඳුමින් සිටි බුද්ධි අංශයෙහි නිලධාරීහෝ රැස් උන් කාර්යාලීය කාමරයකට මාව කැඳවාගෙන ගියහ. පෝස්ටරයක් තරම් විශාල පත්‍රිකාවක් එක් නිලධාරියෙක් මට දුන්නේය. එහි සංවිධානයේ නායකතුමා ඇතුළු සීලම සෙන්පතිවරුන්ගේ සහ වගකීම් බාර අයගේ ඡායාරූප මුද්‍රණය කර තිබුණි. ඒවා මත විවිධ සලකුණු තබා තිබුණි. එහෙම මගේ ඡායාරූපය පෙන්වුවේය. ඉදි සහිත නිල ඇඳුමක් තොප්පියක් පැන සිටි මගේ ඡායාරූපය මත ප්‍රශ්නාර්ථ සලකුණු කර තිබුණි. නිලධාරීහු බොහෝ දෙනෙක් මගෙන් සිංහලෙන් සහ දෙමළෙන් බොහෝ ප්‍රශ්න ඇසූහ. සිංහල ටිකක්වත් නොතේරුණ හේයින් මම නිහඬ වුණෙමි. ඊට පසුව දෙමළ දන්නා නිලධාරියෙක් මා සමග කතා කළේය. ඔයාලගේ නායක ප්‍රභාකරන්ට මොකද සිද්ධ වුනේ? සෙන්පතිවරුන්ගෙන් සමහරු මැරුණා. අනික් අයට මොනවද සිද්ධ වුනේ? අන්තිම වතාවට නායකතුමාව දැක්කේ කවදද? ඔයා කොහොමද අතුරට ආවේ? යනාදි වශයෙන් ප්‍රශ්න ගණනාවක් මගෙන් ඇසුවේය. ඔහුගේ කිසිම ප්‍රශ්නයකට පැහැදිලි පිළිතුරක් දීමේ හැකියාවක් මා තුළ තිබුණේ නැත. මක් නිසාදයත් අවසන් දින කිහිපය තුළ කිසිම කෙනෙකුගේ සම්බන්ධතාවයක් මට තිබුණේ නැත. නිලධාරීහු තමන් අතරේ කුමක්දෝ සිංහලෙන් කතා බහ කරන්නට වූහ. පසුව මාව කැඳවාගෙන යන ලෙස දැනුම් දුන්හ.
රාත්‍රී ආහාර පාර්සලයක් සමග කුඩා බෝතලයක් මට ලබා දුන් අතර එතන වූ පුටුවේ ඉඳගෙන කෑම කන ලෙස ඔහු පැවසූහ. එක කටක් කෑමට පවා හැකි මානසික මට්ටමක මම ඒ මොහොතේ සිටියේ නැත. පසුව කන බව පවසා මම කෑම පාර්සලය ලබා ගත්තෙමි. අපව කැඳවාගෙන පැමිණි එම බස් රථයේම නැවතත් අපව නංවා වවුනියා පොලිස් ස්ථානයට කැඳවාගෙන ගියේය. එහිදී පොලිස් නිලධාරීහු විස්තර ලියාගත්හ. ඊට පසුව කාන්තා රැඳවියන් සිටින කුඩා කම්බි කූඩුවක් තුල මා රැඳවීය. ඒ වන විටත් කාන්තාවෝ දෙදෙනෙක් එහි වුන්හ. එහි මැදිරි ආරක්ෂාව වූ වයසක සිංහල කාන්තාවක් සිමෙන්ති බංකුවක නිදාගෙන උන්නේය. මම මගේ ජීවිතයේ පළමු වතාවට සිරමැදලීක රැඳවීමට ලක් වූෙමි. නිදා ගැනීමට සූදානම් වුණම කාන්තාවෝ මටත් ඉඩක් දුන්හ. මගේ නඩුව කුමක්දයි ඔහු විමසූහ. මම LTTE යයි කිව්වෙමි. කොහෙදද ඇල්ලුවේ? යයි ඇසූහ. කොහොමටත් ඔයාව කොළඹ එක්කරගෙන ගිහින් තමයි ප්‍රශ්න කරන්නේ. මම ගිය වතාවේ මෙහෙට ආපු වෙලාවෙත් එක ගෑන් ළමයෙක් ගෙනත් ඊළඟ දවසේම කොළඹට ගෙනිච්චා. හොඳ ලෝය කෙනෙක් ඇල්ලුවා නම් හරි. නඩු කියලා හරි එළියට එන්න පුළුවන්. යයි මට උපදෙස් දෙන්නට වූහ. සාමාන්‍ය ගෙමි කාන්තාවක් වන මේ අය මේ තරම් හොඳින් නීතිමය ක්‍රියාමාර්ග දැනගෙන සිටීමත් නිතර පොලිස් කූඩුවට පැමිණ යාමත් පුරුද්දක පැවතීමත් බව සිතීම පවා පුදුමයක් විය. වන්නේ යුද්ධයක් කරනවා යන්න මිස ඒ වන විට තත්ත්වය පිළිබඳ කිසිවක් එම කාන්තාවන් දැන සිටියේ නැත. ඔහු නිදහස් වූවහම තම සතුරන්ගෙන් පලිගත යුතු ආකාරය පිළිබඳව දරුණු වචන වලින් කතා බහ කරමින් උන්හ. ඔවුන්ගේ කතා බහට අනුව ඔවුන් පැමිණ සිටින්නේ අඩදබර කිරීම සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ආශ්‍රිත නඩුවලට චෝදිතයන් වී බව අවබෝධ විය. එම රෑ කාලයේ පවා ඔහු කටපුරා බුලත් හබමින් උන්හ. ගතද සිතද වෙහෙසට පත තිබූ එම තත්ත්වය තුළ මම බිත්තියට හේතු වී ඉඳගෙන උන්නෙමි. නිදිමත දරාගෙන නොහැකිව ඇස් පීවෙනට වුවත් තැතිගැන්මත් සහ හිතේ තිගැස්ම මාව නින්දර නොයවා අවදිව තබා ගැනීමට හේතු විය. මධ්‍යම රාත්‍රියේ පසු වූ මොහොතක එක්වරම මහත් ශබ්දයකින් යුතුව දොර විවර විය. තවත් කාන්තාවන් දෙදෙනෙකු රැගෙන විත් ඇතුළට දමා ගියහ. දොර නැවතත් පැසුණි. එහි ගෙනවිත් සිටි අය දුටු වහාම මම තිගැස්මට ලක් වූෙමි. ඔවුන් මා හොඳින් දන්නා හඳුනන අයයි. සෝදියා බලකායේ පරිපාලනාංශයේ ඔහු කටයුතු කළහ. ඔයාලා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට නේද යවුවේ? ඇයි මෙහාට ගෙනාවේ? යයි මම ඇසුවෙමි. එම ස්ථානයට පිරිස් දහස් ගණනින් පැමිණ සිටින බවත් සමහර අය අතර අඩතබර ඇති වෙන බවත් එවැනි අවස්ථාවක Taman එම ප්‍රශ්නයට විසඳීමට මැදිහත් වූ මොහොතේ අනිවාර්ය බඳවා ගැනීමට ලක් වූ යුවතියක් බැනවැදී පහර දී පැමිණි බවත් එයින් ප්‍රශ්නය තවත් උග්‍ර වූ බවත් ඒ ගැන දැනගත් හමුදාව Taman මෙම ස්ථානයට ගෙන ආ බවත් ඔහු පැවසූහ. මේට පසුව Tamanට කුමක් සිදුවිය හැකිද යන්න කලබීම් සහගත බවින් ඔහු පසු වූහ. අලියම කෑම සඳහා සිරමැදිරිය බහර කාන්තාව විසින් දෙදෙනා බැගින් කැඳවාගෙන යන ලදී. ඇය විසින් පවසන ලද කාල සීමාව තුළ එකම එක ජල කරාමයකින් එන වතුර ස්වල්පයක් නා මා සතුව පැවති එකම එක ඇඳුම් මාරු කරගත්තෙමි. බත් සහ සම්බර් සහිත කෑම පාර්සලයක් දවල් ආහාර සඳහා ලැබුණි. පෙර දින දුන් කෑම පාර්සලය කුණු වී කුණු කූඩට දමන විට මා තුළ ඇති වූයේ මහත් සිත් වේදනාවකි. මුල්ලි වයිකාල්වලදී ජනතාව කැඳ උගුරක් වෙනුවෙන් දිගු පෝලිමක් සිටි අවස්ථාවක මගේ මතකයේ තුළ හොල්මන් කරන්නට විය. කුසගින්න විසින් ආහාර ගැනීමට මා උනන්දු කරනු ලැබුවත් හිතේ පීඩනය උගුර දණ්ඩ සිර කරගෙන තිබුණි. එයින් එක්පත් පිනක්වත් උගුරෙන් පහළට යාමට සමත් වූයේ නැත. ටික වේලාවකින් සෝදියා බලකායේ කාන්තා සෙබලියන් Taman වෙනත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට කැඳවාගෙන යන බව ඔහු පැවසූහ. 2009 වසරේ මැයි මාස 20 වන දින දහවල් මධ්‍යහ්නයේ පසු වූ මොහොතකදී මට එළියට එන ලෙස අනු ලැබුණි. පෙර දින රාත්‍රියේ මාව මෙහි නතර කර ගිය CID නිලධාරියන්ගෙන් එක් අයෙක් පැමිණ සිටියේය. ඔහු මගේ විස්තර පත්‍රිකාව සටහන් කරගත්තේය. ඔහුගේ හැසිරීම
ඊටමත් විනීත හා ආචාරශීලී විය. තවත් ස්වල්ප වේලාවකින් මාව කොළඹට කැඳවා ගෙන යාමට නියමිත බවත් එයට සූදානම් වන ලෙසත් ඔහු මට දැන්වීය. මම එහි සිටි අයගෙන් ප්ලාස්ටික් බෝතලයක් ඉල්ලාගෙන වතුර පුරවා ගත්තෙමි. සවස පජරෝ වර්ගයේ වාහනයකට නැංවීය. ඒ පෙරදින රාත්‍රියේ ගිය ස්ථානයට නැවතත් ගියේය. ටික වේලාවකින් වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනගරත්න මහතාද එම වාහනයට නංවා ගත්තේය. ඔහුගේ මුහුණ වේලී වෙහෙසටපත් ස්වභාවයකින් යුක්ත විය. එම පරිසරය තුළ කිසිවක් ප්‍රකාශ කිරීමට සිත් වූ නොවූ හේයින් දෙදෙනාම නිහඬතාව රැක්කෙමු. වාහනය කොළඹ බලා දහවනේ වන්නට විය. ඊළඟට සිදුවීමට මීමද ප්‍රශ්න කිරීම ගැන සිතද්දී හිත ගැහෙන්නට විය. අනවශ්‍ය ලෙසින් මනස කැළඹීමට පත් කරගෙන නොගෙන එය ඒකාග්‍රතාවයට පත් කර ගැනීම සඳහා සියලු උත්සාහයන් දැරිය යුතු බවට සිතාගත්තෙමි. පාසල් කාලයේ සිට ධානයේ පැවති මගේ උනන්දුව ඇත්තෙන්ම එම අර්බුදකාරී කාලයේදී මට කොයිතරම් ප්‍රයෝජනවත් වේද යන්න දැන් මම සිතමි. වෙඩිහන නොවැසෙන මාර්ගයේ අර්බුදයකට මම ගමන් කරමින් සිටින බව මම හොඳින්ම තේරුම් ගත්තෙමි. මධ්‍යම රාත්‍රියට ආසන්න මොහොතක අපව රැගෙන ගිය වාහනය කොළඹ විශාල ගොඩනැගිල්ලක වූ 4 වෙනි තට්ටුවට ළඟා විය. විශේෂ විමර්ශන අංශය යන නාම පෝරෝදුට වහාම මගේ ඇඟ හීතල වී කල් ගැසී ගියේය. 4 වෙනි තට්ටුව පිළිබඳව මහත් බියකරු කතා මම සංවිධානයේහි සිටින විට අසා ඇත්තෙමි. මගේ අත්පවල මුණනේ පොතම ගලවනු ඇතැයිද හිස බිමට එල්ලා තිබෙනසේ එල්ලා තබනු ඇතැයිද මම සිටින විට කරකැවි ක්ලාන්තිය ඇතිවන්නක්සේ විය. මාව කැඳවාගෙන ගිය නිලධාරියෙහු CIDෙහි ඉහළ තනතුරු දරන අය බව මට තේරුම් ගියේය. කාර්යාලයේදී සිදු කරන ලියාපදිංචි කිරීම අවසානයේහි මාව කාන්තාවන් රඳවා තබන සයවන මහලට කැඳවාගෙන ගියේය. එහි රාත්‍රී සේවයේ නියුතව සිටි CIDයේ කාන්තා නිලධාරීන් වෙත මාව බාර දුන්නේය. ඔහු මාව සම්පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව එහි වූ කුඩා යකඩ කූඩුවක් තුළට දමා එළියෙන් අගුළු දැමූහ. පසකින් තවත් එවැනි සිට කුට තිබුණේ. ඒවායේ වූ කාන්තාවෝ නින්ද කැඩී ඇස් ඇර බල්ලු මම දුටුවෙමි. සමග ඔවුන් කිසිවක් කතා නොකළ යුතු යන අවවාදය ඔවුන්ට දැඩි ලෙසින් ලැබින. පසුදින උදේ ඒ වූ රැඳවියෝ දියනා පිරිසිදු වූහ. දිගු දින කිහිපයකට පසුව මම හිස ස්නානය කළෙමි. මගේ කිස් වැටියේ තිබූ මුල්ලිවයි කල්පස්ත දූවිල්ලද කාලවර්ණයෙන් දී වී යන්නට විය. එදින උදේ 9ට පමණ මාව ප්‍රශ්න කිරීම සඳහා කැඳෙව්වේය. නිලධාරීන් කණ්ඩායමක් පළමුව මගෙන් ප්‍රශ්න කළහ. සිංහල වචනයක්වත් නොදන්නම් බැවින් භාෂා පරිවර්තකයෙකුගේ උපකාරයෙන් මගෙන් ප්‍රශ්න කිරීම සිදුවිය. මගේ උපතේ සිට සංවිධානයට බැඳී එයින් ඉවත් වෙන තෙක් තොරතුරු ප්‍රශ්න කිරීමවලදී සටහන් කෙරුණි. මාව රඳවාගෙන සිටි කොටසේම ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමේ අංශය විසින් අත්අඩංගුවට ගන්න ලැබ සිටි තවත් කාන්තාවන්ද රඳවා තබා තිබුණේ. පසුව ඔවුන්ව බෝස රඳවුම් කඳවුරට රැගෙන ගියහ. බෝස රඳවුම් කඳවුරේ සිටි බොහෝ කාන්තාවන් කොළඹ පිහිටි ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමේ අංශයට රැගෙන විත් ඔවුන්ව වැලිකඩ සිරගෙදරට යවූහ. සංවිධානයේ සිටි සමාජිකාවෝ සිය ගණන් වැඩිපුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ පිහිටි ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමේ අංශයට රැගෙන එන ලදුව ඔවුන් වැලිකඩ සිරගෙදරට යවන ලදී. සංවිධානයේ සිටි සමාජිකාවෝ සිය ගණනක් වැඩිපුර ප්‍රශ්න කිරීම සඳහා බෝස රඳවුම් කඳවුරට ගෙනවිත් ඇති බව ඔහු පැවසූහ. කිසියම් මාතෘකාවක් යටතේ දිනපතා මගෙන් ප්‍රශ්න කිරීම සිදුවිය. ප්‍රශ්න කිරීමවලදී තමන්ට පහර දුන් බව සමහර කාන්තාව පැවසුවද එවැනි කිසිම ශාරීරික ප්‍රහාරයකට මම මගේ ප්‍රශ්න කිරීමවලදී අවසන් වන තෙක් ලක් වූයේ නැත. ජාත්‍යන්තර රථකුරු සංවිධානයේ නියෝජිතයෝ මාසයකට වරක් එහි පැමිණ සිරකරුවන් හමු වූහ. ඔහු අත්‍යවශ්‍ය පරිභෝගික ද්‍රව්‍යද බෙදා දුන්හ. නිවෙස්වල අයසමක සම්බන්ධතාවක් නොමැතිව සිටි මා වැනි අයට එම උපකාර මහත් වරප්‍රසාදයක් විය.
ඔහු අපට ලියාපදිංචි කාඩ් පතක් ලබා දී සිරගේ සිට නැවත නිදහස් වන තෙක් ඒ තමන් සතුව තබා ගන්නා මෙන් පැවසූහ. ලෝවටා සැරිය සමග එන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.